ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැමදිනම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයට අදාළව ඒ තෙසැත්තෑ ඥානයන් පිළිබඳව. තෙසැත්තෑ ඥානයන්ගේ එන උද්‍යව්‍ය ඥානය එහෙමත් නැතිනම් බොහෝ දෙනෙකුට විපස්සනාව වඩන කොටත් ඒ විපස්සනාව සිදු කිරීම සඳහා අවශ්‍ය වෙන කාරණා සමුදායක් අපි ඒ ඔස්සේ සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් විපස්සනාව කියලා කියන්නේ අපි විශිෂ්ටාර්ථයෙන් එහෙමත් නැතිනම් ඒ දකින මනා වූ දර්ශනයක්නේ. ඒ විදර්ශනා භූමිය පුහුදුන් චිත්තසංතානයක් හිමි කෙනෙකු විසිනුත් ඒ වගේම ආර්ය චිත්තසංතානයක් හිමි කෙනෙකු විසිනුත් දියුණු කරන දෙයක්. එතකොට සමහර වෙලාවට ඒ කාරණාව සිහිපත් කරන්නට යෙදුනේ ඇතැම් විටක අද සමාජය තුළ සමහර අය පැහැදිලි කරනවා මේ පෘථග්ජනයන් සඳහා එහෙමත් නැතිනම් සෝතාපට්ටි ඵලයටවත් පත් නොවන අය විසින් මේ විපස්සනා මඟ වඩන්නට පුළුවන් කමක් නැහැ. එහෙමත් නැතිනම් විදර්ශනාව වඩන්නට පුළුවන් කමක් නැහැයි කියලා. ඉතින් ඒක මිත්‍යා ධර්මයක්. අද පෘථග්ජන පුද්ගලයාත් සෝතාපට්ටි ඵලයට පත්වීම සඳහා සෝතාපට්ටි මාර්ගය වැඩිම සඳහා ඒ ස්කන්ධයන්ගේ උදේවැය සම්මර්ෂණය කරනවා. ඒ වගේම ඒ සෝවාන් ආර්යයන් වහන්සේ සකෘදාගාමි ඵලයට පත්වීම පිණිසත් ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. සකෘදාගාමි ආර්යයන් වහන්සේ අනාගාමි ඵලයට පත්වන්නටත් අනාගාමි ආර්යයන් වහන්සේ රහත් භාවයට පත්වන්නටත් අරහතුන් වහන්සේ විසින් ditta dhamma sukha viharane සඳහාත් මේ ස්කන්ධ ධර්මයන්ගේ උදේවැය සම්මර්ෂණය කිරීම සිද්ධ කරනවා. එමත් නැතිනම් පෘථග්ජනයා විපස්සනා කිරීම වශයෙන් තියෙනවා. ඒ වගේම සෝවාන් සකුදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලාගේ විපස්සනා නුවණක් ගැන අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. රහතන් වහන්සේ ditta dhamma sukha viharane සඳහා පවත්වන මානසිකාරය පිළිබඳවත් අපිට කතා කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ විපස්සනා ඥානය මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව පවත්වන ආකාරය පිළිබඳව තමයි අප සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් ඒ විදිහටම ඒ ඥාතට්ඨේන ඥානං පජානනට්ඨේන පඤ්ඤා දැනගැනීම වශයෙන් ඥානයත් ප්‍රජානන අර්ථයෙන් ප්‍රඥාවත් කියන කාරණාවන් අපි එතනදී පැහැදිලි කරගත්තා. එතකොට ඒ මූලික වශයෙන්ම කතා කරනකොට රූපස්කන්ධෝ රූපස්කන්ධය ආහාර සමුදයෝ ආහාර සමුදය කොට පවතින දෙයක්. ඒ වගේම වේදනා සංඥා සංඛාරා තයෝ කන්දා පස්ස සමුදයා වේදනා සංඥා සංඛාර කියන මේ තුන් ස්කන්ධයන් පස්ස සමුදයයි. ඒ කියන්නේ ස්පර්ශ සමුදය කොට පවතින දෙයක්. ඒ වගේම විඥාණය නාම රූප සමුදයයි. විඥාණය කියන එක නාමය සහ රූපය සමුදය කොට පවතින ධර්මයක්. මෙන්න මේ විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. රූපස්කන්ධය ආහාර සමුදය කොට පවතින දෙයක්. ඒ වගේම වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ ධර්මයන් පස්ස සමුදය කොටයි පවතින්නේ. විඥාණය කියන එක නාම රූප සමුදය කොටගෙන. ඒකට මේ වර්තමාන ආහාරය ඇසුරු කරගෙන තමයි රූපස්කන්ධයේ පැනවීම කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ කබලින්කාර ආහාරය ඇති කල්හි කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් තමයි අපිට මේ රූපස්කන්ධයේ පැනවීම සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ඇහැ ආදී ප්‍රසාද රූපය, සෝතය ආදී ප්‍රසාද රූපයන් සකස් කරන්නට හේතු වෙන දෙයක් තමයි කබලින්කාර ආහාර ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට මේ කබලින්කාර ආහාරය ඕජට්ඨමකං රූපකලාපං ආහාරතිති ආහාරෝ ඕජාව 8 වෙනි කොට ඇති ඒ රූපකලාප ගෙනෙන නිසා තමයි ආහාර කියලා කියන්නේ. එනේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ස්වභාවයන්. ඉතින් ඒ ඕජට්ඨමක රූපකලාප ගෙනෙනකොට ඒ ඕජා සාරය ඇතිව ඒ රූපයන්ගෙන් මේ ප්‍රසාද රූපයන් නැතිනම් සතර මහා ධාතු සහ සතර මහා ධාතු ඇසුරු කොටගෙන පවත්නා ප්‍රසාද රූපයන්ගේ සැකස්ම මත තමයි බාහිර ආයතනයන් ඒට ගෝචර කරගන්නට පුළුවන්කම තියෙන්නේ. කියන්නේ ආධ්‍යාත්මික ආයතන පනවන්නටත් බාහිර ආයතන පනවන්නටත් පුළුවන්කම තියෙන්නේ
මෙන්න මේ කියන ආහාරමය හේතුව ආහාරමය ප්‍රත්‍ය ඇති කල්හි. ඒ නිසා තමයි රූපස්කන්ධය කියන එක ආහාර ප්‍රත්‍ය කොට පවතිනක් හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය. වේදනාව විඳිනකම, ඒ වගේම එතනදී සංඥාව හඳුනනකම, ඒ වගේම සංස්කාරය එතන පවත්නා චේතනාව කියන එක මේ ධර්මතා තුනම නැතිනම් මේ ස්කන්ධ තුනම පවත්වන්නේ පස්ස මූලිකව. පස්ස මූලිකව කියලා කියන්නේ ස්පර්ශය මුල් කොට. එතන යම් සිතක ආරම්මණයක එල්බීගෙන පැවැත්ම නිසා තමයි එතන ඒ පස්සේ කියන චෛතසික ධර්මය හටගන්නේ. ඒ වගේම වේදනාව කියන චෛතසික ධර්මයක් හටගන්නේ. ඒ වගේම සංඥාව නැමැති චෛතසික ධර්මයක් හටගන්නේ. ඒ වගේම සංස්කාරය කියන චේතනාව කියන මේ සංස්කාර ධර්මයක් මේ චෛතසික ධර්මයක් හටගන්නේ. ඒ නිසා මෙන්න මේ ධර්මයෝ පවතින්නේ හැම වෙලාවකදීම ස්පර්ශය මූලික කරගෙන. ස්පර්ශය මූලික කරගෙන කියලා කියන්නේ යම් තැනක ස්පර්ශයේ පැනවීමක් නැතිනම් ඒ ස්පර්ශයේ පැනවීමක් නැති කලෙහි මේ නාම ධර්මයන්ගේ පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නිසා මේ ස්පර්ශය මූලික කරගෙන තමයි මේ සියලු ධර්මයන්ගේ පැනවීම තියෙන්නේ. ඒ කියන්නේ පස්ස මූලිකා සබ්බේ ධම්මා කියලා කියනවා මේ සියලු ධර්මයෝ ස්පර්ශය මුල් කොට පවතිනාහ. එතකොට මේ පවතින මේ සියලු ධර්මයන් ස්පර්ශය මූලික කරගෙන තමයි පවතින්නේ. ඒ කියන්නේ රූපය කියන දේ අපිට ස්පර්ශය ආහාර ප්‍රත්‍යක් හැටියට වෙනමම අපි එතන කතා නොකොට කබලින්කාර ආහාරය කතා කළද ඒ රූපස්කන්ධයේ හට ගැනීම පැත්තෙන් හුදු ආහාරය පමණක් පෙන්වනවා. නමුත් නාම ධර්මතා ටික අරගෙන බලනකොට වේදනා සංඥා සංකාර කියන ටික ඒ ටිකේ හට ගැනීමට පෙන්වන්නේ ස්පර්ශ ආහාරය නැතිනම් ස්පර්ශය කියන දේ පමණයි. හැබැයි දැන් මේ නාම ධර්මතා ටික නැතිනම් ඒ රූපය පිළිබඳව පැනවීමක් පෙනෙන්නේ නැහැ. ඒ වගේම රූපය කියන ධර්මතා ටික නැතිනම් නාමය කියන දේ පැනවීමක් පෙනෙන්නේ නැහැ. එතකොට මේ නාම ධර්මතා ටික සහ රූප ධර්මතා ටික එකම කාරණාව සඳහා වැය වුණු ධර්මතා ටිකක්. එතකොට රූපය කියන එක විදිහකින් ප්‍රත්‍ය වෙලා තියෙනවා මේ නාම ධර්මතා ටිකේ පැවැත්ම. නාමය කියන එක ප්‍රත්‍ය වෙලා තියෙනවා නැතිනම් නාම ටික හේතු වෙලා තියෙනවා ඒ රූපේ කියන ධර්මයේ පැවැත්මට. එතකොට මෙන්න මේ අන්‍යෝන්‍ය වශයෙන් මේ ධර්මයන්ට කරන ලද සහයෝගීතාවයක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් පින්නතුනේ මේ කාරණාව අපි බොහොම පටලවා නොගෙන තේරුම් ගත යුතු කාරණාවක්. මොකද බුදුදහම තුළ විවිධ න්‍යායන්ගෙන් මේ කාරණාව පිළිබඳව විස්තර කරනවා. එතනදී මේ හඳුන්වන්නට යෙදෙන්නේ මේ විඳලා ඊට පස්සේ හඳුනලා ඊට පස්සේ වෙනමම හිතලා ඊට පස්සේ දැනගන්නවා කියන ක්‍රියාවලියක් පිළිබඳව නෙමෙයි මේ එක සිතක පවතින ධර්මතා ටිකක් තමයි මෙතනදී මේ සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ ස්පර්ශය යම් තැනක තියෙනවා නම් ස්පර්ශයේ තියෙන තැනම වේදනාවක් පවතිනවා, වේදනාව පවතින තැනම සංඥාවක් පවතිනවා, සංඥාව පවතින තැනම චේතනාවක් පවතිනවා. එතකොට මේ ධර්මයන් එක තැනක එකට හටගෙන පවතින ධර්මයෝ. නමුත් මේ ධර්මයන්ගේ කෘත්‍ය නානත්වයක් තියෙනවා. එතකොට විඳීම ස්වභාව කොටයි වේදනාව පවතින්නේ. හැඳිනීම ස්වභාව කොටයි සංඥාව පවතින්නේ. ඒ වගේම සිතීම මුල් කරගෙනයි ඒ චේතනාව කියන දේ පවතින්නේ. එතකොට මේ විදිහට ඒ ධර්මයන්ගේ තමන් සිදු කරන කාර්යයක් තියෙනවා. එතකොට ඒ එක සිතක එකට හටගත්ත ධර්මයන් වුණත් ඔවුනොවුන් විසින් සිද්ධ කරපු ඒ ලක්ෂණය වෙනස් නිසා තමයි ඒ කාරණාව ඒ විදිහට කතා කරන්නේ. එතකොට සිතක් විදිහට ගත්තාම එක හිතක ඔය කියන ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව ආදී ඔය ලක්ෂණයන් පවතිනවා. චක්කු විඥානය කියලා කියන්නේ චක්කු විඥාන සිත කියලා කියන්නේ රූපය දැන ගැනීම සඳහා වැය වූ සිතක්. එතකොට මේ රූපය දැනගන්නවා කියනකොට අපි මීට පෙර කතා කරලා තියෙනවා ඒ විභංග ප්‍රකරණේ ඥාන විභංගය ආදී ඇසුරු කරගෙන පටිසම්භිදා මග්ග ප්‍රකරණේම මේ පොතේම අපිට ඉදිරියේදීත් ලැබෙනවා ඒ චර්යා නානත් ඥානය ආදී දේවල් අපි කතා කරනකොට ඒ චක්කු විඥානය කියලා කියන්නේ කිසිම ආකාරයකින් කිසිදු දෙයක් දැනගන්නට පුළුවන්
ඒ කියන්නේ රූපය ආත්මවත් කොට හෝ මේ අම්මා තාත්තා හෝ කෙලෙස් වශයෙන් දැනගන්න සිතක් නෙමෙයි. රූපේ දැනගන්නා වූ ඒ සිත අබිනිපාත මාත්‍රය පමණක් දැනගන්නා වූ සිතක්. එහෙම නැතිනම් වර්ණ රූපය ඇසට පතිත වූ බව පමණක් දැන ගැනීම සඳහා වැය වෙන සිතක් තමයි චක්කු විඥාන සිත කියලා කියන්නේ. ඒක කර්ම සිතක් නෙමෙයි. ඒක විපාක සිතක්. එතකොට මේ විපාක සිතේ ස්වභාවය තමයි ඒ රූපයන් දර්ශනය කිරීම. එහෙමත් නැතිනම් දර්ශන කෘත්‍ය කියලා අපි ඒකට හඳුන්වනවා. එතකොට රූප පෙනෙන බව පනවන්නේ අන්න ඒ විඥානන කෘත්‍ය තියෙන තැනක. එතකොට ඒක එක හිතක් විදිහට ගත්තාම අපි ඒකට කියනවා චක්කු විඥාන සිත කියලා. එතකොට දැන් මේ චක්කු විඥාන සිතට රූපය කියන එක ප්‍රත්‍ය වෙලා තියෙනවා. රූපය සකස් වෙලා තියෙන ආහාර ප්‍රත්‍ය නිසායි. එතකොට රූපය කියන දේ මේ නාම ධර්මතා ටිකේ පැවැත්මට ග්‍රහණය වෙලා තියෙනවා. නැතිනම් නාම ධර්මතා ටිකෙන් ඔසවා තබලා තියෙන්නේ මේ රූපාරම්මණය කියන දේ. එතකොට ඒ රූපයේහි සිදු වුණ ස්පර්ශය පිළිබඳව තමයි මේ අනික් ධර්මතා ටික එතන හටගත්තේ. එතකොට මේ කාරණාවේදී අපි මීට පෙර අවස්ථා දෙකකදී මේ කාරණාව පිළිබඳව ආකාර දෙකකට විග්‍රහ කරලා තියෙනවා. එතකොට ආකාර දෙකකට විග්‍රහ කරලා තියෙනවා කියන එකෙන් අදහස් කළේ එක තැනකදී අපි කිව්වා මේක ඇතුලේ වෙන වෙනම දකින්න එපා මේ ධර්මයන්ගේ පුරේජාත බව සහ පච්චාජාත බව මේ සිදුවීම ඇතුලේ දකින්න එපා කියලා. ඊට පස්සේ තව තැනකදී අපි කිව්වා ඇස කියන එක පුරේජාතයි රූපේ කියන එක පුරේජාතයි ඒ වගේම චක්කු විඥානය කියන එක පච්චාජාතයි කියලා. එතකොට ඇහැ රූප හටගත්ත තැනක තමයි චක්කු විඥානය කියන එකෙන් විඥානන කෘත්‍ය කළේ කියලා. එතකොට මේ කාරණා දෙක අපි මේ දෙවිධයකට විස්තර කළත් මේ කතා කළේ එකම સિદ્ધාන්තය පිළිබඳව. ඒ කියන්නේ ඇහැට රූපයක් පෙන්ලා රූපේ පිළිබඳව දැනගන්නවා කියන අවස්ථාවේදී ඒ දැනගැනීම කියන දේ නැතිනම් ඇහැ රූප කියන ධර්මයන්ගේ පැනවීම කරන්නේ නැහැ. එතකොට ඒ දැනගැනීම ඇති කල්හිම තමයි ඇසයයි පැනවීමක් කරන්න පුළුවන්කම තියෙන්නේ රූපයයි පැනවීමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතිනම් ඒ ඇහැ රූප දැනගන්න මට්ටමේ සිතක පහළවීමක් නැතිනම් ඒ සිතක පහළවීමක් නැති තැනක ඒ රූපය විඥානනය කරන්නට පුළුවන් හත්වෙනි විඥානයක් කාටවත් ඇත්තේ නෑ. චක්කු විඥාණයෙන්ම තමයි මේ රූපේ විඥානනය කරන්නට අවශ්‍ය. ඒ නිසා තමයි ඒකේ පෙරපසු බව හොයන්නට එපා කියන කාරණාව මතක් කළේ. නමුත් අපි ඒකේ ආයුෂය සහ ඒ කාරණාවන්ගේ හට ගැනීම පැත්ත ගැන බලනකොට අපිට වෙනමම අපි කතා කළා ඇහැ රූප ආදී ධර්මයන්ගේ පෙර පුරේජාතව හට ගන්න ආකාරයත් ඒ වගේම චක්කු විඥානය එතනට පස්සේ යෙදෙන ආකාරය කියන්නේ ඇසට වර්ණ සටහන පතිත වීම උනාට පස්සේ ඒ ඇසුරු කරගෙන ඊට පස්සේ ඒ එතනට සිත යොමු වුණ කල්හි තමයි මේ තුන්දෙනාගේ එකතුවක් කියන කාරණාව සිද්ධ වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට එතනදී තිබුණ කාරණා දෙකක්. ඒ තමයි රූපය සහ නාම ධර්මයන්ගේ පැනවීම. රූපයේ පැනවීමත් නාම ධර්මයන්ගේ පැනවීමත් කියන මේ කාරණා දෙකම ඇති කල්හි තමයි අපිට රූපයක් දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. රූපයක් දැනගන්නට පුළුවන්කම තියනවා කියලා කියන්නේ අපිට මේ විඥානන කෘත්‍යයක් එතන පවතින්න පුළුවන්කම තියෙන්නේ මේ ධර්මතා දෙකම පවතින තැනක. එතකොට අන්න ඒ නිසා තමයි රූපය කියන එක ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. ඒ වගේම නාම ධර්මතා ටික කියන එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් කියලා දැක්කුවේ. එතකොට දැන් මේ ස්පර්ශය මූලික කරගෙන නාම ධර්මතා ටික පැවතුනත් මෙතන විඥානනයේ පිළිබඳව දක්වනකොට ඒක ස්පර්ශය කියන්නේ නැහැ. ඒකට කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය සිද්ධ වෙනවා කියලා. එතකොට තම් කෙනෙක් මෙතනදී මේ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියනකොට මේ නාමස්වරූප උන රූපයට මේ රූපේකුයි මෙතන තියෙන්නේ. කියන්නේ නාමස්වරූප උන මේ රූපයක්. රූපේ කියන එක සතර මහා ධාතු මට්ටමින් නෙමෙයි. නාමස්වරූප උන රූපයක්. ඒක නාම මාත්‍රිකව අපි ඔසවා තබන රූපයක්. ඒක අදිවචන සම්පස්සයෙන් යෙදිලා අපි අම්මා තාත්තා ආදී අදිවචනයන් ඒකට කියලා අදිවචන සම්පස්සේ කියන කාරණාව නාම ධර්මයන්ගේ ස්පර්ශය කියන තැනින් නොගෙන ඒ අදිවචන කියන වචන වාච්‍යාර්ථය අරගෙන එතනදී කෙනෙක් හිතනවා
මේ අම්මා තාත්තා ගෙවල් දොරවල් ආදී ලෙස අපි ඒකට පාවිච්චි කරන දේ අදිවචන කියන්නේ කියලා. ඊට පස්සේ මේ අදිවචනය කියන මේ කාරණා ටිකත් එකතු කරගෙන දක්වනවා මේ නාමය සහ මේ රූපයේ පැවැත්ම මත තමයි මේ විඥාණය පවතින්නේ. නාමස්වරූප රූපයත් ඒ වගේම නාම ධර්මතා ටිකත් නිසා මේ විඥාණය හට ගන්නවා කියලා. හැබැයි නමුත් මෙතනදී අපිට බොහොම පැහැදිලිවම දක්වන්නට පුළුවන්කම තියෙනවා චක්කායතන රූපේ රූපායතන රූපය ආදී ධම්මසංගණි ප්‍රකරණයෙහි අපි රූප කාණ්ඩේ කතා කරනකොට මේක කතා කළා. ඒ විග්‍රහයන් තුලදී මෙතනදී මේ කතා කරන්නේ සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවතින උපාදාය රූපේම මිසක නාම ස්වરૂපයන්ගෙන් ඔසවා තබන අදිවචනයේ තුල පනවා ගැනීම සිද්ධ කළ රූපයක් කියලා කියන්නට පුළුවන් තැනක් නෙමෙයි මේ කතා කරන රූපේ. මේ කතා කරන රූපේ සතර මහා ධාතු රූපේමයි. මේ කතා කරන රූපය සතර මහා ධාතුව නිසා පෙනෙන වර්ණ රූපේමයි. එතකොට ඒ වර්ණ රූපය ආලම්බණය කරගෙනම තමයි මෙතනදී ඒ නාම ධර්මයන් හටගත්තේ. ඒ රූපය ප්‍රත්‍ය කරගෙන ඒ වගේම ඒ නාම ධර්මතා ටිකත් හේතු කරගෙන තමයි විඥානය කියන දේ එතකොට පවතින්නේ. ඒ නිසා නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයයි කියලා කියනවා. විඥානය හටගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නාමය සහ රූපය කියන පැනවීම නැත්නම්. ඒ කියන්නේ නාම රූප කියන මේ ධර්මතා දෙක යම් තැනක පනවන්න පුළුවන් කමක් නැත්නම් එතනදී කිසිම විදිහකින් මෙහි පැනවීමක් නැහැ. විඥානයේ පැනවීමක් නැහැ. ඒ නිසා දැන් මෙතනදී අපි තේරුම් ගන්නට අවශ්‍ය කාරණේ තමයි හැම වෙලාවකදීම විඥානය කියන එකට පස්ස සමුදයයි කිව්වේ නැහැ. විඥාණයට කිව්වේ නාම රූප සමුදයයි කියලා. එතකොට නාම රූපය හේතු කරගෙන තමයි විඥානයේ පැවැත්ම පවතින්නේ. රූපයට හේතුවක් තිබුණා, නාම ධර්මතාවයකට හේතුවක් තිබුණා. ඒ හේතු නිසා හටගත්ත නාමය සහ රූපය මුල් කරගෙන තමයි විඥානය කියන ධර්මය පවතින්නේ. එහෙමත් නැතිනම් විඥානනයක් සිද්ධ වෙන්නේ. එතන ඒ සිතක පැවැත්ම කියන කාරණාව සිද්ධ වෙන්නේ. එතකොට ඒ නාම රූප කියන ධර්මය විඥානණයෙන් තොරව වෙනම තිබුණත් නෙමෙයි. විඥානණය කියන එක නාම රූප ධර්මයන්ගෙන් වෙනම තිබුණත් නෙමෙයි. ඒ විඥානන ලක්ෂණේ නාම රූපයන්ගේ ප්‍රකට භාවයට පැවැත්මට උපකාර වෙලා තියෙනවා. ඒ වගේම නාම රූපය කියන එක විඥානයේ පැවැත්මට උපකාර වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ හේතු නිසා සකස් වුණ ධර්මතාවයක් තමයි රූපය කියලා කියන්නේ. ඒ වගේම හේතු නිසා සකස් වුණ ධර්මයක් තමයි වේදනාව කියලා කියන්නේ. ඒ වගේම සංඥා, සංස්කාර, විඥාන කියලා කියන්නේ කියලා මේ ධර්මයන්ගේ හට ගැනීම අනුව කෙනෙකු ලක්ෂණ වශයෙන් මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කිරීම නිසා ඔහුට අනාත්ම ලක්ෂණයක් ප්‍රකට වෙනවා. ඒ කියන්නේ මේ ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීමට හේතු වන කාරණා පිළිබඳව මේ පවත්වන මානසිකාරය නිසා ඔහුට විපස්සනා නුවණක් ඇති වෙනවා. විදර්ශනාමය ඥානයක් ඇති වෙනවා. ඒ තමයි හේතු නිසා හටගත් ධර්මය හේතු නැති වී යනකොට නැති වී යන ආකාරය පිළිබඳව. ආහාරය නිසා හටගත් ඒ ධර්මයන් ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඒ වගේම ස්පර්ශය මූලික කරගෙන හටගත්ත ඒ ධර්මයන් ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. එතකොට මේ නාම රූපයේ මුල් කරගෙන නාම රූපයේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා නම් නාම රූපයේ ඇතිකල්හි හටගත්ත විඥාණය නාම රූප නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කතා කළේ මෙතනදී පින්නතුනි බොහොම වැදගත් ධර්ම කාරණා ටිකක්. එතකොට මේ කාරණා ටිකේදී අපිට උදේවැය සම්මර්ෂණයට අවශ්‍ය ඒ දැක්මක් උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. නිසා මෙන්න මේ විදිහට මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව අප සම්මර්ෂණයක් සිද්ධ කරනකොට එතනදී ඊළඟ කාරණාව තමයි කෙනෙකුට ඇතිවන මනෝභාවයන් පිළිබඳව අපි තේරුම් අරගෙන ඉන්න එක. එතකොට ඒකට අපි කියනවා උපක්ඛිලේශ ධර්ම කියලා. කෙනෙක් විදර්ශනා වශයෙන් මේ විදිහට අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරනකොට දුක්ඛ වශයෙන් දකිමින් වාසය කරනකොට අනාත්ම වශයෙන් දකිමින් වාසය කරනකොට ඒ ධර්මයන් මුල් කරගෙන චිත්තසංතානයේහි හට ගන්නවා ඒකාග්‍රතාවයක්. ඒකාග්‍රතාවයක් කිව්වේ එකඟ බවක්. එතකොට ඒ දැඩි චිත්ත ඒකාග්‍රතාවය මුල් කරගෙන ඔහුගේ හිතේ විවිධාකාර ලක්ෂණ පහළ වෙනවා. ඒ කියන්නේ අර කාම සහගත නිමිති, කාම සහගත මානසිකාර යම්කිසි චිත්තසංතානයකින් ඉවත්ව යනකොට ඔහුගේ ඒ ඒකාග්‍රගත මනසෙහි
විවිධ ආකාරයේ නිමිති පහළවන්නට පටන් ගන්නවා. විවිධ ආකාරයේ ලකුණු පහළවන්නට පටන් ගන්නවා. මේ ධර්මයන් පිළිබඳව තේරුම් අරගෙන සිටීම ඊටාම වැදගත් වෙනවා. මොකද මේ ධර්මයන් පිළිබඳව තේරුම් ගැනීම තුළ තමයි පින්නතුනේ අපිට පුළුවන්කම තියෙන්නේ අපේ ප්‍රතිපදාව වර්ධවා ගන්නේ නැතුව අපිට ඉදිරියට පුරා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම අපිට මේ ධර්මයන් පිළිබඳව අපි මාර්ගයේ වඩාගෙන යනකොට අර ඇතිවෙන නිමිති, අර ඇතිවෙන ලක්ෂණයන් නිසා කෙනෙක් කෙලෙස් වශයෙන් ඒ ධර්මයන් ඇසුරු කිරීම සිද්ධ කරනවා. තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඒ දේවල් වල රැවටෙනවා. ඒ දේවල් වල ඒ විදිහට රැවටීම ඇති කරගන්නකොට ඔහුට භාවනාවේ බලාපොරොත්තු වෙන අර්ථ සිද්ධිය කරගන්නට පුළුවන් කමක් නැතිව ඒ මුලාව තුල රැඳී සිටිනවා. අන්න ඒ හේතුව නිසා තමයි අප මේ කාරණා පිළිබඳව හොඳින් විමසා බැලිය යුතු වන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහ විපස්සනාව වඩ아가ගෙන යන කෙනෙකුට ඔහුගේ හිත දියුණු කරනකොට ඔහුට ඇති වෙනවා මූලික උපක්ඛිලේශ ධර්ම 10ක් පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විපස්සනා වඩන කෙනෙකුගේ මනස තුළ හටගන්න උපක්ඛිලේශ 10ක්. පළවෙනි උපක්ඛිලේශය තමයි ඕභාසය කියලා කියන්නේ. ඕභාසය කියලා කියන්නේ ආලෝකය කියන එක. ඒ අවභාසය කෙනෙකුගේ චිත්තසංතානෙහි උපදින ඕභාසයක්. එතකොට ඒ ප්‍රඥා ඕභාසය කෙනෙකුට පතුරවන්නට පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රඥා ඕභාසය පැතිරවීම තුළ ඔහුගේ වාසය කිරීම එහෙමත් නැතිනම් ඒ ඔස්සේ ඔහුගේ මනස මෙහෙවීම තුළ විවිධාකාර දේ දර්ශනය කරන්නටත් පුළුවන්කම තියෙනවා. මේක හිතේ ඇතිවන දැඩි ඒකාග්‍රතාවය නිසා ඇති කරගන්න ඕභාසයක්. එතකොට කෙනකෙනාට විවිධ ස්වરૂප ලෙස මේ ඕභාසය කියන දේ වැටහෙනවා. එතකොට එක උදාහරණ කතාවක් දැක්වෙනවා. සිතුල්පව්වේ වාසය කරපු එක්තරා භික්ෂුන් වහන්සේ නමක්, භික්ෂුන් වහන්සේලා දෙනමක් එක අවස්ථාවකදී රාත්‍රී වේලාවක ඊටමත් දැඩි අන්ධකාර රාත්‍රියක් තිබුණ වේලාවක උන්වහන්සේලා දෙනමගෙන් එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා මට මහා සෑ මළුවේ තියෙන මල්ලාසනයන්ගේ තියෙන පංචවිධ වර්ණයන්ගෙන් යුක්ත මල් දකින්නට පුළුවන් කියලා. මේ ඊටාම අන්ධකාර වේලාවක. එතකොට අනිත් තෙරුන් වහන්සේ කියනවා "ඇවැත්නි ඔය මේ මහා සෑ මළුවේ තියෙන පස්වනක් මල් නම් කුමක්ද? මට මහා සාගරයේ යොදුනක් තැන් පමණ ප්‍රමාණයට එහා ඉන්න මස් කැස්බන් ප්‍රමාණයක් බොහෝ මස් කැස්බන් ප්‍රමාණයක් දකින්න පුළුවන්කම තියෙනවා. මාළු සහ කැස් බෑවන් දකින්නට පුළුවන්කම තිබෙනවාය කියලා. ඉතින් ආවර්ජනා කිරීම වශයෙන් යම්කිසි ආකාරයකට හිත දියුණු කරපු උත්තමයන් වහන්සේලාට අන්න ඒ විදිහට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ ඕභාසය මූලික කරගෙන. නමුත් මේ ඕභාසය චිත්ත උපක්ඛිලේශ ධර්මයක්. මේකට දක්වනවා විපස්සනා උපක්ඛිලේශ ධර්මයක් හැටියට. ඒක තමයි කෙනෙකුගේ හිතේ දැන් අපි විපස්සනා වශයෙන් කෙනෙක් දියුණු කරගෙන යන්නේ මේ පුද්ගල සංඥාව දුරු කරගන්නට අවශ්‍ය මානසිකාරයක්. ඒ බඳු කෙනාගේ හිතේ ඕභාසාදී ලක්ෂණ පහළ වෙනකොට සාමාන්‍යයෙන් සිතක ස්වභාවය තමයි මේ ලක්ෂණයන් අනුව යන එක. ඒ කියන්නේ මේ ලක්ෂණයන් පසුපස්සේ හඹාගෙන යන්නට පටන් ගන්නවා. අන්න ඒ මේ ලක්ෂණයන් පසුපස්සේ හඹාගෙන යනකොට සිද්ධවන දේ තමයි ඔහුගේ චිත්ත ඒකාග්‍රතාවයේ ක්‍රමක්‍රමයෙන් පිරෙහෙන්නට පටන් ගන්නවා. එතකොට ඒ ක්‍රමක්‍රමයෙන් පිරෙහෙන්නට පටන් අරගෙන ඒ සිත නැවත ආපහු අර විදිහට කෙලෙස්යන්ගෙන් ආරූඪව යනවා. ඒක තමයි උපක්ඛිලේශයක තියෙන ප්‍රධානම ප්‍රශ්නය බවට පත් වෙන්නේ. නිසා ඕභාසය කියන එක නරක දෙයක් නෙමෙයි. ඒක අපි කරගෙන යන භාවනාවේ දියුණුවක් හැටියට අපිට දකින්නට පුළුවන් දෙයක්. හැබැයි ඒ ඕභාසයම කෙනෙකු තෘෂ්ණා, දෘෂ්ටි, මාන වශයෙන් ඇසුරු කරනවා. ඒ ඕභාසය පිළිබඳව ඇලුණු සිතෙන් කෙනෙක් ඕභාසය ඇසුරු කරනවා. එතකොට මේ ඕභාසය කෙනෙක් ඇලුණු සිතෙන් ඇසුරු කරනකොට මේක දැන් කෙනකෙනාට එක එක මට්ටම් වලින් ඇතිවන්නට පුළුවන් දෙයක්. එතකොට කෙනෙකුට සිතේ මවා ගැනීම වශයෙන් උත් කෙනෙකුට ඇස් පියාගත්තාම පෙනෙන ආලෝක ආදී දේවල් පේන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කෙනෙකුට ඇත්තටම ඒ විපස්සනා ඕභාසය ඇති වෙලා තම අවට පතුරවන්නට පුළුවන් මට්ටමින් ඇතිවන්නට පුළුවන්කමක් තියෙනවා. මේ ඕනෑම තැනකදී සාමාන්‍ය හිතක ස්වභාවය තමයි බොහොම ඉක්මනට ඒ ඕභාසයේහි රැවටෙන එක. ඒ කියන්නේ ඕභාස නිමිත්තේ සතුටු වෙන්නට පටන් ගන්නවා.
එතකොට ඒ ඕභාස නිමිත්තේ සතුටු වෙමින් ඕභාසයේ පිළිබඳව ඇලෙනවා. ඊට පස්සේ භාවනා කරන්න ඉඳගන්නෙම අර විදිහේ ආලෝක නිමිති පෙනීද කියලා බලන අදහසින්. එතකොට අන්න ඒකට තණ්හා කරන්න පටන් ගන්නවා. එතකොට ඒක භාවනා සිද්ධියට හේතු වෙන දෙයක් නෙමෙයිනේ. ඒකත් ලෝභයමනේ. එතකොට අන්න ඒ තෘෂ්ණාවසයෙන් ඇසුරු කිරීම නිසා ඕභාසය උපක්ඛිලේශයක් හැටියට දක්වනවා. ඒ වගේම ඇතැම් වෙලාවක භාවනා කරන කෙනෙකුට ඒ ඕභාසය පිළිබඳවම දෘෂ්ටි සහගත තත්ත්වයන් නැති වෙනවා. ඒ ඕභාසය තමායයි ගැනීම ආදී වශයෙන් මේ පැත්තේ රූපී සංඥාවන් ඉක්මවා මේ මග වඩන කෙනෙක් නිසා ඇතැම් වෙලාවට ඒ ඕභාසාදී නිමිති පිළිබඳව ආත්ම දෘෂ්ටි සංඛ්‍යාතේ දෘෂ්ටීන් ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඕභාසයේම දෘෂ්ටි වශයෙන් ඇසුරු කළා කියලා කියනවා. ඊට පස්සේ මේ කෙනෙකු ඒ ඕභාසාදී නිමිති පිළිබඳව මානයෙන් යුක්තව කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා. මම මෙබඳු ඕභාස ඇත්තෙක්. ඒ වගේම මම ඕභාසයේ මෙබඳු ලක්ෂණයන්ගෙන් මම ඇති කරගත්තෙක්. ඒ වගේම අනෙකුත් අයට මෙබඳු වූ ඕභාසයේ ලක්ෂණයන් දකින්නට ඇත්තේ නැහැ. මේ විදිහට ඕභාසයේ පිළිබඳව කෙනෙක් මේ මානය ඇති කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒත් මෙන්න මේ ඕභාසයේ පිළිබඳව පවත්තන මේ ලක්ෂණයට කියනවා අපි උපක්ඛිලේශයක් කියලා. ඒ කියන්නේ ඒ පිළිබඳව පවත්වන කෙලෙසයක් කියලා. ඒ නිසා ඕභාසය කියන දේ රැවටෙන්නට අවශ්‍ය තැනක් නෙමෙයි. ඒක මාර්ගයේ වඩනකොට අපිට ඇතිවන තත්වයක්. ඒ ඇතිවන තත්වය අපිට පුළුවන් අපිට අවශ්‍ය විදිහට යොදා ගන්න, අපිට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්නට. හැබැයි අපි ප්‍රවේශම් වන්නට ඕනේ අපේ හිතේ ඒ පිළිබඳව ප්‍රාර්ථනාවක්, ඒ පිළිබඳව බලාපොරොත්තුවක්, අපි ආලෝකය පිළිබඳව එහෙමත් නැතිනම් ඕභාස නිමිති පිළිබඳව තෘෂ්ණාව ඇතිවන බවක් අපි සිද්ධ නොකොට යුතුයි. එතකොට ඒ ඕභාසය කියලා කියන්නේ මේ දැන් චක්කුන් උදපාදි ආලෝකෝ උදපාදි කියලා කියන්නේ ඇස දහම්මස පහළ වුණා ආලෝකේ පහළ වුණා කියලා. එතකොට අන්නේ ආලෝකයේ පහළ වීම කියන එක නෙමෙයි මේ කතා කරන ඕභාසය කියලා කියන්නේ. මේක ඒකාග්‍රතාවය නිසා ඇති කරගත්ත ඕභාසයක්. එතකොට අර විදිහේ ඕභාස නිමිත්තක් ඇති වෙනකොට කෙනෙක් හිතනවා නම් මේ කියන්නේ මේ ඒ මාර්ගඵලයක් ලැබීම. මේ ආලෝකය කියලා කියන්නේ හරි දැන් මම එක්තරා ඵලයකටපත් උනායි කියලා හිතනවා නම් පින්නතුනේ ඒක ඊටාම වැරදි දෙයක්. ඒක නොකල යුතු මගක යෑම නිසා, අමාර්ගය තේරුම් ගත්ත නිසා, මාර්ගය හරියට නොතේරුණකම නිසා ඇති කරගත්ත දෙයක් තමයි. එහෙම වුණොත් ඒ ඔබහසේ කියන දෙයට අපිට කියන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක නිවන නෙමෙයි. ඒක අපි බලාපොරොත්තු වන අපේ නිෂ්ඨාව, අපේ භාවනාවේ කෙලවර නෙමෙයි කෙනෙකුට ඇතිවන ඕභාසය කියලා කියන්නේ. ඒකට ඒක මේ භාවනාවට පෙරටුව චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනකොට සාමාන්‍යයෙන් කෙනෙකුට ඇතිවන දෙයක්. ඒ නිසා කෙනෙකුට නිවන් දකින්නට අවශ්‍ය පුද්ගලයාට ඕභාසාදී නිමිතියෙන් පළක් ඇත්තේ නැහැනේ. ඒ ඕභාසාදී නිමිති නොසලකා හරිමින් ඔහුට පුළුවන් ඔහු කරන ඒ භාවනා මග පූර්ණේ කරගන්නට ඔහුට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ඕභාසය ආදී දේවල් පිළිබඳව අපි නුවණින්ම කල්පනා කරන්නට අවශ්‍යයි. ඊළඟ දේ තමයි ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට කෙනෙකුගේ හිතේ ඇති වෙනවා ප්‍රීතිමත් බවක්. අපි දන්නවා ධ්‍යාන පිළිබඳව කතා කරනකොටත් අපි කියන්නේ ප්‍රථම ධ්‍යානයේ සිට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා. එතකොට එතනක් තියෙනවා ප්‍රීතිය කියන වචනේ. එතකොට මේ ධ්‍යාන අංගයක් තමයි ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට ප්‍රීතිය නරක දෙයක් නෙමෙයි. ප්‍රීතිය හොඳ දෙයක්. එතකොට ප්‍රීතිය හොඳ දෙයක් වුණාට මේ ප්‍රීතිය කියන එක උපක්ඛිලේශයක්. ප්‍රීතිය හොඳ දෙයක් වුණාට ප්‍රීතිය උපක්ඛිලේශ ධර්මයක්. ඇයි ප්‍රීතිය උපක්ඛිලේශ ධර්මයක් කියලා කියන්නේ? කෙනෙක් මේ ප්‍රීතිය තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ග්‍රහණය කරගන්නවා. දැන් ප්‍රීතිය කියන එකත් විවිධාකාරයෙන් අර්ථ ගැනීම සිද්ධ කරනවානේ. කුද්දක පීති තියෙනවා, කනික පීති තියෙනවා, පරණ පීති තියෙනවා, ඔක්කානික පීති තියෙනවා, උබ්බේග පීති තියෙනවා. එතකොට මේ ප්‍රීතිය මේ විදිහට පස්සදෑරුම් කොට කතා කරනවා. කෙනාට ප්‍රීතිය ඇතිවන ආකාර විවිධ ස්වරූපී. ඒ කියන්නේ එක ස්වරූපී නැහැ. එතකොට මේ විවිධ අවස්ථාවන්හි ඇතිවන විවිධාකාර ප්‍රීතීන් තියෙනවා. දැන් භාවනා කරනකොටත් කෙනෙකුගේ චිත්තසංතානය අධිකතර ප්‍රීතිමත් බවකින් පිනා යනවා. ඒක කාමයේ තුල ලබන ප්‍රීතිය හාත්පස ඉක්මවා ගියපු निराமிසව ඇතිවන ප්‍රීතියක් තියෙනවා. ඒ निराமிස ප්‍රීතිය
ඊටමත් ප්‍රණීතයි. ඒක සොලවන්නට පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. එතකොට ඒ ප්‍රීතිය කෙනෙකුට ඇලෙන්නට නිසි ප්‍රීතියක්. ඒ කියන්නේ ඇලෙන්නට නිසි කියලා කිව්වේ කෙනෙක් ඉතා ඉක්මනින් ඒ ප්‍රීතිය ඇලෙනවා. ඒ ප්‍රීතියට තණ්හා කරනවා. ඒට බොහොම ආසාවෙන් යුක්තව ඉන්නවා. එතකොට මෙන්න මේ ඒකට නැවත නැවත ඒ ප්‍රීතියට තණ්හා කරනකොට ඒ ප්‍රීතියත් සමග ඔහු තමාව දකිනකොට ඒ වගේම ඒ ප්‍රීතිමත් පුද්ගලයා පිළිබඳව ප්‍රීතිමත් තමන් පිළිබඳව ඉහලින් කල්පනා කරනකොට එතකොට මෙන්න මේ වගේ ලක්ෂණයන් නිසා ඔහුට කියනවා ප්‍රීතිය තෘෂ්ණාව වශයෙන් ඇසුරු කරන කෙනෙක් කියලා, දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන කෙනෙක් කියලා, මාන වශයෙන් ඇසුරු කරන කෙනෙක් කියලා. එතකොට ඒ කෙනාට ඒ ප්‍රීතිය භාවනාව දියුණු වීම පිණිස පවතින දෙයක් බවට නෙමෙයිනේ පත් වෙලා තියෙන්නේ. ඒ කෙනාට එහෙනම් ඒ ප්‍රීතිය පත් වෙලා තියෙන කුමක් බවටද? ඔහුට පත් වෙලා තියෙන්නේ ප්‍රීතිය කියන ධර්මය භාවනාව තවදුරටත් ඇති කරගත්ත ඒකාග්‍රතාවයේ ටිකින් ටික පල්ලෙහාට යන්නට හේතු වෙන දෙයක්ුයි ප්‍රීතියෙන් සිද්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි ඒ ප්‍රීතිය කියන එක දක්වන්නේ උපක්ඛිලේශ ධර්මයක්. ඒ කියන්නේ සිතේ හටගන්න චිත්ත උපක්ඛිලේශ ධර්මයක්. ඒ කියන්නේ ප්‍රීතිය හට ගන්නවා කියන එක උපක්ඛිලේශයක් කියලා නෙමෙයි. ඒ හටගත්තා වූ ප්‍රීතිය උපක්ඛිලේශයක් ලෙස කෙනෙකුගේ භාවනා මාර්ගයට බාධාවක් වන්නට පුළුවන්. ඒකට ප්‍රතිචාර දක්වන කෙනාගේ ලක්ෂණය අනුව. ඒ නිසා ප්‍රීතිය කියන එක එකෙල්ලේ කෙලෙසයක් කියනවා එහෙම නෙමෙයි. මේක වරදවා ගන්නට එපා. ඕභාසය කියන්නේ වැරදි දෙයක් කියලා එහෙම කිව්වා එහෙම නෙමෙයි. එතකොට ඕභාසය කිව්වත් ප්‍රීතිය කියලා කිව්වත් මේ කොයි තැන කතා කළත් මේ කතා කරන්න පින්නතුනේ ඒ ධර්මයන් උපක්ඛිලේශයක් බවට පත්වන්න පුළුවන් දේ. මොකද සිත එකඟ කරනකොට කෙනාට විවිධ ආකාරයේ අත්දැකීම් ලැබෙන්නට පුළුවන්කම තියෙනවා. වඩාත් නිමිති ග්‍රහණය කරගෙන නිමිති ඔස්සේම ජීවත් වෙන කෙනෙකුට ඒ නිමිතිවල නිස්සාරත්වය ප්‍රකට කරලා දෙනකොට ඒ නිමිති පදනම් විරහිත බව පෙන්වා දෙනකොට ඒ නිමිති හටගෙන ඉතුරු නැතු නැති වෙන ධර්ම විදිහට පෙන්වා දෙනකොට ඒ සිතේ හටගන්නවා ඒ සිතේ තේරුම් යනවා ශුන්්‍යත ලක්ෂණයක්. ඒ කියන්නේ අර නිමිති ධර්මයන්ගෙන් හිස්සන බවක් තියෙන්නට තියෙනවා. මොකද ඔහුට නිමිති අනුනිමිති වශයෙන් ග්‍රහණය කරන්නට සාස්වතයේ තුල පිහිටි ධර්මයන් ඔහුට ලෝකේ හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ හමු නොවනකොට තමයි පින්නතුනි ඒ කෙනාගේ සිත ඒකාග්‍රගතයි කියලා කියන්නේ සැරිසරන්නට නිමිති නැති වෙන නිසා. අන්න එහෙම වෙනකොට ඒ කෙනාගේ හිතේ අර විවිධ ලක්ෂණ උපදින්නට පටන් ගන්නවා. අන්න ඒ ලක්ෂණයන්ගේ කෙනා බොහොම මුලාවටපත් වෙනවා. ඒකයි අර අපි සමාධීන් පිළිබඳව කතා කරනකොට හිත සමාධිමත් කිරීම අපි හරි ප්‍රඥාවකින් කරන්නට ඕන දෙයක් කියලා කිව්වේ. එහෙම නැතිනම් අපි වැරදි විදිහට හිතේ සමාධිය උපදිනකොට අපේ සිතේ වෙන නිමිති අනිකුත් බාහිරින් ගන්න නිමිති නැති වෙනකොට සිද්ධ කරන දේ තමයි ඒ චිත්ත පරිවිතර්කයන්. හිතේ ඇති කරගන්න විතර්කයන් අපිට ඇතැම් වෙලාවකට මැවිලා පේන්නට පටන් ගන්නවා. ඒවා යථාර්ථයක් ලෙස අපි සංජානනය කරනවා. අපි දැන් හීනයක් දැක්කහම හීනේ දකින වෙලාවට අපිට හීනය යථාර්ථයක් ලෙස දැනෙන්නේ. එතකොට ඒ හීනේ යථාර්ථයක් ලෙස දැනෙනකොට ඒක හීනේ ඇත්තටම සිද්ධ වෙන දෙයක් හැටියට අපි විඳින බව තියනවානේ. ආපහු ප්‍රകൃතියට ආවට පස්සේ අපිට ඒක වැරදි කියලා හිතුණට දැන් ඒකට ප්‍රകൃතියෙන් ඉන්න වෙලාවටම කෙනෙක් ඒක දැක්කොත් එහෙම ඒ කෙනාට නැවත ඒක බොරුවක් කියලා දකින්න එක ලේසි දෙයක් වෙන්නේ නැහැ. එතකොට ඒ ප්‍රകൃතියෙන් ඉඳිමින් හීන දකින්න එකක් වගේ තමයි සමාධියක් උපදෝගෙන වැරදි විදිහට තමන්ගේ මනස භාවිත කිරීම කියලා කියන්නේ. එතකොට ඒ කෙනා ඒකාග්‍රගත වුණ සිතෙන් සිත එකඟ කරලා හිතුවොත් එහෙම මට බ්‍රහ්මයා ඇවිල්ලා බණ කියනවා කියලා ඔහුට පේනවා බ්‍රහ්මයා ඇවිල්ලා ඔහුට බණ කියනවා වගේ බ්‍රහ්මයා ඇවිල්ලා කමටහන් දෙනවා වගේ ඔහුට පේනවා. මට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කමටහන් දෙනවා කියලා හිතුනොත් ඔහුට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කමටහන් දෙන විදිහ දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සිතින් තමා විසින්ම ඇති කරගත්ත විපරීත මානසිකාරයන් තමාටම දැర్శණය වීමක්. එතකොට තමන්ටම මේ දේ දැర్శණය වෙනකොට තමන් ඒකේ මුලැමැදාග ගලප ගන්නට තරම් දැක්මක් නැහැ. ඔහු හිතන්නේ ඒ නිමිත්ත ඇත්තටම ඒ විදිහට දෙයක් සිද්ධ වුණා කියන එක. ඒ කියන්නේ ඔහු ප්‍රകൃතියෙන් ඉන්නකොට වුණ දෙයක් හැටියටනේ ඔහුට දැනෙන්නේ. ඉතින් හීනේ නම් අපි ඇහැරුණාට පස්සේ ඒක හීනයක් කියලා අතහැර දාන්නට පුළුවන්. හැබැයි ප්‍රകൃතියෙන් ඔබ මුහුණ දුන්න දෙයක් ඔබට එහෙම අතහැරලා දාන්නට මේක හීනයක් කියලා පේන මට්ටමින් ඔබට ඉවතට යන්නට වෙනවා. ඉතින් එහෙම යන්න පුළුවන් කමක් නැහැ. අරක අස්සෙම රැවටෙනවා.
ඒ නිසා බොහෝ දෙනෙකුට ඒ තමන් ලැබපු අත්දැකීම බොරුයි කියා ගන්නට විදිහක් නැතිව තමාගේ හිතෙන්ම බණ අහමින් බ්‍රහ්මයාගෙන් බණ අහනවා අය, බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවා අය, තවත් පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් බණ අහනවා අය. මෙබඳු නොයෙක් විපරීත දෘෂ්ටිගත වුන් පිළිබඳව සමාජය තුළ අපිට අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ මට්ටම් පිළිබඳව පින්නතුනි අපි කල්පනා කරන්නට ඕනේ. ඔවුන් එබඳු දෘෂ්ටිගතයන්ට පත්ුනේ මොන මනෝභාවයන් නිසාද කියන එක පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එනිසා ඒ සමාධිය අපි උපදව ගන්න දේ හරියට නිවැරදි කළමනාකරණයකින් අපි පාවිච්චි නොකළොත් අපි ඒක යොදාගෙන තියෙන්නේ අවශ්‍ය දේ සාක්ෂාත් කිරීම පිණිස නෙමෙයි. අපි ඒක පාවිච්චි කරලා තියෙන්නේ බොහොම අනවශ්‍ය තමා විසින්ම තමාව රවටා ගන්න තැනකට. කාමසහගත මානසිකාරයන්ගෙන් හැසිරෙමින් සිද්ධ කරපු දෙයම අවිද්‍යාව මුල් කරගෙන කාමයේ කියන පැත්තෙන් නොවි වෙනත් පැත්තකින් සිද්ධ කර ගැනීමක් තමයි එතකොට සිද්ධ කරගෙන තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රීතිය ආදී ධර්මයන් උනත් නරක දේවල් නෙමෙයි. ඒවා හොඳ දේවල්. හැබැයි හොඳ දේවල් උනත් කෙනෙකු පාවිච්චි කරන විදිහ අනුව නරක දෙයක් බවට පත් කර ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඊළඟ දේ තමයි පස්සද්ධි කියලා කියන්නේ. එතකොට පස්සද්ධිය කියලා කියන්නේ පින්නතුනේ හිතේ ඇති කරගත්ත ප්‍රශාන්ත බව. ඒ කියන්නේ සංසුන්කම. එතකොට සංසිඳීම කියන දේ යම් කිසි කෙනෙකුට ඒ භාවනා කරනකොට අනිවාර්යයෙන්ම ඇතිවන දෙයක් තමයි පස්සද්ධිය කියන එක. එතකොට මේ පස්සද්ධිය කියන එක බොජ්ජංග ධර්මයක්නේ. එතකොට මේ පස්සද්ධිය කියන එක නිවනට අවශ්‍ය වෙන දෙයක්නේ. එතකොට ඒ පීති මනස්ස කායම් පස්සම්බති කියලා කියන්නේ ප්‍රීතිය ඇති වෙච්ච කෙනාගේ කය සංසිඳනවා කියලා. එතකොට මේ පස්සද්ධිය කියන එක භාවනා මගකට භාවනාවකට අවශ්‍ය දෙයක්. එතකොට මේ පස්සද්ධිය නැතිනම් ඒ භාවනාවේ මනා අර්ථ සිද්ධියක් ගැන අපිට කෙසේවත් කතා කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා පස්සද්ධිය වැදගත් දෙයක් තමයි. හැබැයි වැදගත් වෙන පස්සද්ධිය කියන දේ කෙනෙකුගේ ජීවිතේ වැරදි විදිහට උපක්ඛිලේශයක් විදිහට පාවිච්චි වන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ තමයි සංසිඳීම කියන දෙයට කෙනෙක් ඇලෙන්නට පුළුවන්. නිමිති නොගැනීම මත නිමිත්තීන්ගෙන් ඇති කරගත්ත සංසිඳීම ඇති කලෙහි කෙනෙකුට එය ඊටමත් වටිනා හිතේ පවතින අර්ථයක් ලෙස දකින්න පුළුවන්. එතකොට අන්න ඒක තෘෂ්ණාවෙන් ඇසුරු කරනකොට සංසිඳීම කියන දේ දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරනකොට ඒ සංසිඳීම සමග මාන වශයෙන් හැසිරෙනකොට තෘෂ්ණා දෘෂ්ටි මාන කියන මේ ලක්ෂණයන්ගෙන් ඇසුරු කරනකොට අන්න ඒක උපක්ඛිලේශ ධර්මයක් කියලා කියනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඇතිවන දෙයක් තමයි පස්සද්ධිය. පස්සද්ධිය අවශ්‍යයි භාවනා කරන කෙනෙකුට. සංසිඳීම තිබුණොත් තමයි ඒ කෙනාට ඒ සැපය කියන කාරණාව උපදව ගන්නට පුළුවන්කම තියෙන්නේ. සැපේ ඉපදුනොත් තමයි චිත්ත ඒකාග්‍රතාවය සමාධිය උපදව ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට සමාධිය උපදව ගත්තොත් තමයි මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මේ පස්සද්ධිය කියන කාරණාව අපිට අවශ්‍ය දෙයක්නේ. භාවනාවේදී මේ භාවනා මඟ පූර්ණේ කර ගැනීම සඳහා පස්සද්ධිය කියන දේ වැදගත් දෙයක්. පස්සද්ධිය කියන දේ අවශ්‍ය දෙයක්. හැබැයි පස්සද්ධිය එතනදී අපිට අවශ්‍ය දෙයක් වුණත් ඒ පස්සද්ධිය ආරම්භය අපි ඇති කරගත්ත අර විදිහේ කෙලෙසයක් තිබුණොත් පස්සද්ධිය ආරම්භය අපි ඇති කරගත්ත වැරදි සහගත තත්වයක් තිබුණොත් අන්න ඒ වැරදි සහගත තත්වේ නිසා පින්නතුනේ අපිට හිතේ ඒක උපක්ඛිලේශයක් බවට පත් වෙලා අපි භාවනාවෙන් ලබා ගන්න මූලික අර්ථ සිද්ධිය අපි සිද්ධ කරගන්න දෙයක් හැටියට දකින්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන තැනට අපිට යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි භාවනාවෙන් අර තැනක් වැරදි විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හිතේ පස්සද්ධිය කියලා කියන්නේ ඊටමත් වැදගත් තැනක්. පස්සද්ධිය සමග කෙනෙකුගේ චිත්තසංතානයේහි ඒ කෙලෙස් ධර්මයන් නොපෙනෙන මට්ටමකට ඇතිවන සංසිඳීමක් තියෙනවා. ඒ සංසිඳීම නිසා තමයි ඔහුට සැපේ කියන දේ දැනෙන්නට පටන් ගන්න. එතකොට ඒ කෙලෙස් ධර්මයන් නැති ඒ උතුම් සංසිඳීම ඔහු වැරදි විදිහට පාවිච්චි වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ කෙලෙස් ධර්මයන් සංසිඳිලා ගිහිල්ලා දැන් මම උපදෝගත්තා හොඳ මාර්ගඵල මට්ටමක්. නැතිනම් මම උපදෝගත්තා හොඳ තැනක් කියලා කෙනෙක් වැරදි විදිහට දකින්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා අපි මේ පස්සද්ධිය කියන එක පිළිබඳවත් අපි උපක්ඛිලේශයක් හැටියට කතා කරනවා. උපක්ඛිලේශයක් හැටියට මේකෙන් කතා කරන එකෙන් අදහස් කරන්නේ පස්සද්ධිය වැරදි කියලා නෙමෙයි. පස්සද්ධිය පිළිබඳව කෙනෙක් හිතේ ඇති කරගන්න තණ්හාව වැරදි කියලා.
පස්සද්ධිය මුල් කරගෙන පවත්නා දෘෂ්ටිය වැරදි කියලා. පස්සද්ධිය මුල් කොටගෙන පවත්නා ඒ මානය වැරදි කියලා. එතකොට තව කෙනෙකුට ඇතිවෙන දෙයක් තමයි අදිමොක්ඛ කියලා කියන්නේ. අදිමොක්ඛ කියලා කියන්නේ විදර්ශනා සහිත ඒ චිත්තයන් නිසා උපදින විදර්ශනා සංප්‍රයුක්තේ චිත්තයන්හි උපදින අධිකතර බැසගත්තා වූ ශ්‍රද්ධාවට කියන අපි අදිමොක්ඛ කියලා. එතකොට ඒ බලවත් ශ්‍රද්ධාව නිසා කෙනෙකු පත්වන්නට පුළුවන්කමක් තියෙනවා වැරදි තත්වයකට. දැන් අදිමොක්ඛ කියලා කියන්නේ නරක දෙයක් නෙමෙයි. අදිමොක්ඛ කියන දේ අනිවාර්යෙන් ඇතිවන දෙයක්. විදර්ශනාවක් වඩන කෙනෙකුට හිතේ ඇතිවන දැඩි ප්‍රීතියක් තියෙනවා. ඒ ප්‍රීතිය මුල් කරගත්ත පස්සද්ධියක් තියෙනවා. ඒ ප්‍රීති සහ පස්සද්ධිය මුල් කරගත්ත කෙනෙකුට හිතේ ඇති සියුම් බැසගත් ශ්‍රද්ධාවක් තියෙනවා. එතකොට අන්නේ බලවත් ශ්‍රද්ධාවට අපි හඳුන්වනවා අදිමොක්ඛ කියන වචනේ. හැබැයි මේ අදිමොක්ඛ කියන වචනය වැරදි දෙයක් නෙමෙයි. අදිමොක්ඛ කියන වචනය අපිට අවශ්‍ය දෙයක් අදිමොක්ඛය. අදිමොක්ඛය කොතෙක් අවශ්‍ය දෙයක් වුණත් ඒ අදිමොක්ඛය කෙනෙක් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ග්‍රහණය කරගන්නකොට ඔහුට කියනවා උපක්ඛිලේශයකට හසු වුණා කියලා. ඒ නිසා ඒ ඇති කරගත්තා වූ ශ්‍රද්ධාව අපිට ඒ විදිහටම ඒ හිතේ ඇති කරගත්ත බැසගත්ත ස්වභාවයම අපිට පවත්වාගෙන යන්නට සිද්ධ වෙනවා අපේ කර්මස්ථානයේ පිළිබඳව. එහෙම නැතිනම් අපේ මානසිකාර විදිය මේ විදිහට පවත්වාගෙන යෑම තුළ. එහෙම නැතිනම් ඒකට අපි නැඹුරු වෙන්න ගියාට පස්සේ අපි පවත්වන මානසිකාරයෙන් අපි ඉවතට ගිහිල්ලා අපි දකින උද්‍යව්‍ය ඥාණයෙන් අපි එහාට ගිහිල්ලා අපි පටන් ගත්තොත් එහෙම වෙන වෙන දේවල් කරන්නට අන්න එතකොට අර අදිමොක්ඛයත් නැති වෙලා යනවා. අපි ඉපදුණු හිතේ සමාධිමත් බවත් ටිකෙන් ටික ඉවත්ව යන්නට පටන් ගන්නවා. ඒ නිසා ඒ අදිමොක්ඛය කියන එකත් අපිට අත්‍යවශ්‍ය දෙයක් තමයි. කෙනෙකු භාවනා කරනකොට ඒ වැරදීමක් බවට පත් වෙන්නේ යම් කිසි කෙනෙක් එය ඇසුරු කරන විදිය අනුව. ඊට පස්සේ අනෙක් කාරණාව තමයි පග්‍රහය කියලා කියන්නේ. පග්‍රහය කියලා කියන්නේ හිත ඔසවා තැබීම කියන එක. ඒකට විපස්සනා මානසිකාරයක් සිද්ධ කරන කෙනෙකුගේ හිතේ නැවත නැවත ඔසවා තැබීමක් තියෙනවා. ඒ කියන්නේ නැවත නැවත ඒ අරමුණු වෙත නැඹුරු නොවි අරමුණු වල යථාර්ථ අවබෝධය කිරීම සඳහා පවත්වන මානසිකාරයක් තියෙනවා. ඒකට අපි කියන හිත පග්‍රහ කරනවා කියලා. නැතිනම් හිතට සලකනවා අපි. හිතට සලකන්නේ අපි නිකම්ම නෙමෙයි. අර මානසිකාරය තුළ ලැබෙන ප්‍රීතිය නිසා ඒ හිතට නැවත නැවත හිත ඒ මානසිකාරයට ඔසවා තැබීමක් සිද්ධ කරනවා. එනිසා ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන්ගේ උදේවැය දැකීම පිළිබඳව අපි ආපහු නැවත නැවතත් ඒ හිත ඔසවා තැබීම සිද්ධ කරනවා. ඒකට අපි පග්‍රහය කියලා කියනවා. ඒ පග්‍රහයක් සිද්ධ කරනකොට ඒක නරක දෙයක් බවට පත්වන්නේ නැහැ. හැබැයි මේ පග්‍රහයම කෙනෙක් ඇසුරු කරන විදිහ අනුව තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ග්‍රහණය කරගන්න විදිහ අනුව එය උපක්ඛිලේශ ධර්මයක් වන්නට පුළුවන්කම තියෙනවා. ඒක උපක්ඛිලේශ ධර්මයක් වෙනකොට ඔහුට පග්‍රහය තුල බලාපොරොත්තු වෙන අර්ථ සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණාම ඔහුගේ විපස්සනා මාර්ගය හරියට වඩන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම ඊළඟ කාරණාව තමයි සුඛය කියලා කියන්නේ. කෙනෙක් භාවනා කරනකොට ඒ භාවනා මඟ තුල ඔහු වඩන විදිහ අනුව අනිවාර්යයෙන්ම ඇතිවන දෙයක් තමයි සැපය කියන එක. අපි දන්නවා සුඛය කියන එක ධ්‍යාන අංගයක් හැටියටත් අපි කතා කරනවා. ඒ සුඛ සහගත භාවය විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියලා ප්‍රථම ධානයේහි පටන් පවතින දෙයක් තමයි සැපය කියන එක. ඒකට මේ සැපය ඊටමත් අධිකතර දෙයක්. සැපේ කියන එක ඊටමත් අධිකතර දෙයක්. කෙනෙකුගේ හිතක පවතින කෙනෙකුගේ సంతානයේහි පවතින අරමුණු නිසා ඔහුගෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙන ඒ සැපය කෙනෙකුට ඇතිවන්නට පටන් ගන්නවා ඔහුගේ අරමුණු නානත්වය ඉවත් යෑමත් සමග අරමුණු වල ඇති කරගන්න සංසිඳීමත් සමග ඒ දැඩි සැපසහගත ස්වභාවයක් ඇතිවන්නට පටන් ගන්නවා. අන්න ඒ සැපසහගත ස්වභාවය ඇති වෙන කෙනෙකුට තමයි හිත සමාධිමත් වෙන්නේ. ඒ නිසා තමයි අර දක්වන්නේ යම් කිසි කෙනෙකුට ප්‍රීතිය ඇති වෙනවා නම් පීති මනස කායෝ පස්සම්බති. ඒ කෙනාගේ කය සංසිඳෙනවා. සිත සංසිඳෙනකොට ප්‍රීතිය පැත්තෙන්. එතකොට ඒ සිත කය කියන මේ දෙකම සංසිඳීමට ලක් වෙනවා. එතකොට පස්සද්ධ කායෝ සුඛං වේදියති. ඒ කය සංසුන් කෙනා හැම වෙලාවකදීම සුඛං වේදියති. සැපය කියන දේ විඳින්නට පටන් ගන්නවා.
එතකොට සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් කෙනාගේ හිත තමයි සමාධිමත් වෙන්නේ. එතකොට සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති. හිත සමාහිත කෙනා තමයි ඇත්ත ඇති හැටියට දකින්නේ. එතකොට ඇත්ත ඇති හැටියට දකින කෙනාට තමයි විමුක්තිය පිළිබඳව ඥානයක් ඇති වෙන්නේ. විමුක්තිය පිළිබඳ ඥානයක් ඇති වුණාට පස්සේ තමයි විමුක්ත මිති. ඒ කියන්නේ මිදුනායයි කියලා ඊට පස්සේ දැනගන්නට පුළුවන්කම තියෙනවා. මේක ඔක්කොම එකිනෙකට සම්බන්ධයි. මේ එකක්වත් අයින් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා සමාධිය කියන දේත් නරක දෙයක් නෙමෙයි. සමාධිය කියන දේත් අවශ්‍ය දෙයක්. සමාධිය කියන දේත් අපිට අත්‍යවශ්‍යයෙන්ම මාර්ගයට අවශ්‍ය දෙයක්. ඒ සමාධියට පදනම බවට පත් වෙලා තියෙන පින්නතුනේ මෙන්න මේ සුඛය කියන කාරණාව. එතකොට ඒ සැපය යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඒ සැපය නරක දෙයක් බවට පත් වෙන්නේ නැහනේ. ඒ සැපය කියන දේ එතන අත්‍යවශ්‍ය අංගයක්. එතකොට ඒ සැපය ඇයි උපක්ඛිලේශයක් කියලා කියන්නේ? කෙනෙකු ඇතිවන ඒ සැපය පිළිබඳව ඇලෙනවා. ඒ නිසා භාවනාවෙන් එතනට හිත තිබ්බහම කෙනෙකුට අධිකතර සැපවත් භාවයක් දැනෙනවා. ඔහු ඒ අධිකතරව දැනෙන සැපවත් භවෙහි ඔහු රැඳී සිටිනවා. ඒ සැපවත් භවෙහි රැඳී සිටීම නිසා ඔහුට නැවත නැවතත් ඔහුට ඒ පිළිබඳව කැමැත්ත පමණක් උපදිනවා. ඔහු භාවනා කරන්නේ අන්න ඒ දේ උපදව ගැනීම සඳහා. එතකොට ඒ ඇති කරගත්ත අධිකතර කැමැත්ත කියන එක හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා ඇලීම කියන දේ හොඳ දෙයක් නෙමෙයි. ඒක තණ්හාවට අයිති තෘෂ්ණා මූලික ධර්මයක්. ඒ නිසා ඒ දේ නිසා තමයි ඒ සැපය කියන කාරණාවත් උපක්ඛිලේශයක් හැටියට දක්වන්නේ. ඊට පස්සේ සැපවත් වූ පුද්ගලයෙක් සැපය විඳින කෙනෙක් ඉන්නවා කියලා කෙනෙක් දෘෂ්ටිගත වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ සැපය පිළිබඳව මම මෙබඳු සැප විඳින්නෙක් මම මෙබඳු සැපයක් උරුම කොට ඇත්තෙක්යි කියලා තමා පිළිබඳව ඇති කරගත්ත මානයක් මිම්මක් මැනීමක් තියෙන්නට පුළුවන්කම තියෙනවා. ඒකට අන්න ඒ දේවල් මුල් කරගෙන පින්නතුනේ අපිට තියෙන දෙයක් තමයි කෙලෙසයක් විදිහට කෙනෙකුට සැපය මුල් කරගෙන පවතිනවා. එතකොට ඒ සැපය මුල් කරගත්ත කෙලෙසයක් පවතිනකොට ඒකට කියන්නේ නැහැ මාර්ගයට හේතු වන මූලික අංගයක් කියලා. ඒ නිසා තමයි එතනදී සැපය උපක්ඛිලේශ ධර්මයක් කියලා කියන්නේ. කියන්නේ සැපේ නරක දෙයක් නිසා නෙමෙයි. හොඳ සැපය පිළිබඳව නැතිනම් සුඛය පිළිබඳව කෙනෙකුට වැරදි විදිහට මානසිකාරය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. වැරදි විදිහට මානසිකාරය පැවැත්වීම තුළ ඔහුට ඇති වෙන හිසිතේ වැරදි දැක්මක් ඇති වෙනවා. අන්න ඒක නිසා තමයි ඒක උපක්ඛිලේශයක් හැටියට දක්වන්නේ. ඒ වගේම ඊළඟ කාරණාව තමයි ඥාන කියලා කියන්නේ. එතකොට ඥානය කියලා කියන්නේ ප්‍රඥාව. එතකොට ඒ යම්කිසි කෙනෙකුට ඥාතට්ඨේන ඥානං කියලා කියන්නේ ඒක දකිනා බවක් තියෙනවා. එතකොට මේ දකින ඥාන සහගත ස්වභාවය නිසා ඒ ඥාන සහගත ලක්ෂණයේ ස්වභාවය තමයි පින්නතුනි හැම මොහොතකදීම පරිවිතර්කන ස්වභාවය. ඒ කියන්නේ නැවත නැවත ඒ මානසිකාර්යය තුළ රැඳී සිටීමක් තමයි ඥානය තුළ සිද්ධ වෙන්නේ. එතකොට ඒ ඥානය හරි කෙනෙකුට පවතින උපක්ඛිලේශයක් හැටියට දක්වනවා. ඒ කියන්නේ ඒ ඥානය කියන කාරණාව මුල් කරගෙන කෙනකෙනාට මෙනෙහි කිරීම කියන දේ අර පවත්තන ඒකාග්‍රතාවයට සහ පැවැත්විය යුතු ප්‍රඥාව කියන දෙයට බාධාවක් බවට පත් වෙනවා. එහෙම නැතිනම් ඒ ඥානීය තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් කෙනෙක් ඇසුරු කරනවා. ඥානීය තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඇසුරු කරනවා විතරක් නෙමෙයි. ඒ ඥානය පිළිබඳව කෙනකෙනා ඇති කරගන්න විවිධ මට්ටම් තියෙනවා. ඒ කියන්නේ විවිධ මට්ටම් කියන එකෙන් අදහස් කළේ ඒ කියන්නේ විතර්කණය කිරීම ආදී දේ. එතකොට ඒ Taman දන්න විෂය පරාසය පිළිබඳව නැවත මෙනෙහි කර සිටීම කියන කාරණාවකුත් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂණයන් නිසා මේ ඥානය කියන දේ තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තියෙන නිසාත් අර විදිහේ දෙයක් තුළ අර භාවනාවේ මූලික අර්ථ සාධනයට හානි පමනවාගත හැකි වීම නිසාත් ඥානය කියන දෙයට උපක්ඛිලේශයක් කියලා දක්වනවා. ඥානය හොඳ දෙයක්. හොඳ යහපත් දෙයක් වන ඥානය විපස්සනා උපක්ඛිලේශයක් ලෙස හඳුන්වනවා අර වැරදි විදිහට පාවිච්චි කිරීම කියන කාරණාව මුල් කරගෙන. ඊට පස්සේ උප ဋ ාණ කියලා කියනවා සතියට. සතිය කියලා කියන්නේ සිහිය කියන දෙයට. එතකොට මේ උප ဋ ාණ කියන සිහිය යම් කිසි කෙනෙකුට උපක්ඛිලේශ ධර්මයක් හැටියට පත්වන්නට පුළුවන්. ඒ සිහිය තුළ ඇති කරගන්න මුලා බව නිසා. ඒ කියන්නේ සිහිය කියන එක අපි දන්නවා මුලාවක් නෙමෙයි කියලා.
නමුත් සිහිය මුලාවක් නොවුනට සිහිය පිළිබඳව කෙනෙකුට තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඇසුරු වීම පිළිබඳව සිහියක් නැති වෙනකොට ඒ සතිමත් භාවයේ පිළිබඳව සතිමත් තමාව නිර්මාණය කරගන්නකොට ඒකට ඇලුම් කරනකොට ඒකට තණ්හා කරනකොට ඒ වගේම ඒ සතිමත් බව පිළිබඳව කෙනෙක් ඇති කරගත්ත මම හොඳට සිහිය වඩපු කෙනෙක් කියලා ඇති කරගත්ත මානසහගත ස්වභාවයක් තියෙනකොට මෙන්න මේ තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඒ අසුරු කරගනු ලබන අවස්ථාවන්හිදී ඒකට කියනවා උපක්ඛිලේශ ධර්මයක් බවට පත් වෙනවායි කියලා. ඒ නිසා සිහිය නැතිනම් උපස්ථානය ඒ පිහිටි විදර්ශනා චිත්තය පිළිබඳව පවත්වන සිහිය අත්‍යවශ්‍ය දෙයක්. ඒ නැත්තම් මාර්ගය වඩන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි ඒ පවත්වන සිහිය පිළිබඳවම කෙනෙකුට වැරදි විදිහට මානසිකාරයේ පවත්තලා ඒ උපක්ඛිලේශ ධර්මයක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසායි අප ඒකෙන් පරිස්සම් වන්නට ඕන වෙන්නේ. එතකොට ඒ විදිහට උපස්ථානයේ වගේම ඊළඟ කෙනෙකුට ඇතිවෙන දේ තමයි උපේක්ෂාව කියන එක. උපේක්ෂාව කියලා කියන්නේ සිතේ ඇති කරගත්ත අපේක්ෂා විරහිතව ඇති කරගත්ත සංසිඳීමක් සමග ඇතිවෙන දෙයක්. අන්න ඒ උපේක්ෂා සහගත ස්වභාවය විදර්ශනා චිත්තයක ලැබෙන දෙයක්. ඒ විදර්ශනා චිත්තයක ලැබෙන විපස්සනා උපේක්ෂාව අනිවාර්යෙන් ලැබිය යුතු දෙයක්. හැබැයි උපේක්ෂා සහගත බව වැරදි විදිහට මඤ්ඤණා කරනකොට ඒකට කියන අපි උපක්ඛිලේශ ධර්මයක් කියලා. ඒ වගේම ඊළඟ දේ තමයි නිකාන්තිය කියලා කියන්නේ. නිකාන්තිය කියලා කියන්නේ තෘෂ්ණාවක්. ඒ කියන්නේ බැස ගැනීම වශයෙන් ඒකට ඇති කරගත්ත තෘෂ්ණා ලක්ෂණයක්. ඒ කියන්නේ භාවනාව පිළිබඳව විපස්සනාව පිළිබඳව අර මානසිකාරය නිසා කෙනෙකුට උපදින්නට පුළුවන්කම තියෙනවා ඒ නිකාන්ති තණ්හා ලක්ෂණය. එතකොට මේ නිකාන්ති ක්ෂණයෙහි ඇති කරගන්න තෘෂ්ණා ලක්ෂණයක් කෙනෙකුට බාධාවක්. එතකොට මේ කතා කරපු දසවිධ උපක්ඛිලේශ ධර්මයන්ගේ ප්‍රධානම ගැටලුව බවට පත් වෙන්නේ නිකාන්තිය කියන දේ තමයි අකුසලයක් ලෙස දක්වන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒක අකුසලයක් බවට පත් වෙනකොට අනික් ධර්ම ටික ඒ කියන්නේ අපි කතා කරපු ඕභාසාදී ඒ අනිකුත් කාරණාවන් ටික ඒ ටික කුසල පැත්තට වැටෙන දේවල්. හැබැයි කුසල පැත්තට වැටුණත් අර තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඒව නැවත ඇසුරු වෙනකොට පින්නතුනි ඒවත් උපක්ඛිලේශ ගණයට අයිති කරනවා. ඒවා නරක දේවල් නිසා නෙමෙයි. ඒ දේවල් නරක විදිහට පාවිච්චි වෙන නිසා තමයි. ඒතන රැවටීම ඇති කරගන්න නිසා තමයි උපක්ඛිලේශ ධර්ම හැටියට කතා කරන්නේ. හැබැයි නිකාන්තිය කියන එක නම් ඒක වැරදි දෙයක්. නැතිනම් ඒක නරක දෙයක්. නැතිනම් ඒක අකුසලයක්. අන්න ඒ නිසා අපිට මේ විදිහට තැන්වලට මේ වගේ වැරදි සහගත තැන්වලටපත් නොවි අපේ විදර්ශනා මානසිකාරයේ පවත්වන්නට අපි දක්ෂ වෙන්නට අවශ්‍යයි. අන්න ඒ විදිහට අපි දක්ෂව මේ කාරණා ටික පිළිබඳව අපේ අවධානය යොමු කළොත් තමයි අපිට භාවනා මාර්ගය අර්ථ සිද්ධි කරගන්නට පුළුවන්කම තියෙන්නේ. නැතිනම් මේ භාවනා මාර්ගයෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්නට අපට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ කාරණා පිළිබඳව අපි මූලික වශයෙන් අපේ අවධානය යොමු කරන්නට අවශ්‍යයි. ඒ මූලික වශයෙන් අවධානය යොමු කරලා මේ බඳු තැන්වලදී අපේ හිත රැවටෙන්නේ නැති වෙන්නට අපි කොහොමද පවත්වා ගන්නේ කියන කාරණාව පිළිබඳව අපි තේරුම් අරගන්නට ඕනේ. ඒ තේරුම් අර ගැනීම තුළ තමයි අපේ මේ භාවනාව අර්ථ සිද්ධියටපත් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. මේ තුලින් අපි ලබන ප්‍රතිඵලය නිවැරදිව අපිට ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ කාරණා පිළිබඳව ඔබේ අවධානය අනිවාර්යෙන් යොමු කරන්නටයි කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මහාකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මහාකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල් අපි සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. ඉෂ්ඨකාරක ස්ථාන අධිග්‍රහිත ආදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.